තෙරුවන් සරණයි දෙවිපිටයි ආලෝකයේ ප්‍රඥාව හා සමාධිය සොයා යන ආධ්‍යාත්මික චාරිකාව සෝපත් චරණයට ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඔබට කතා කරන මම සෞභාග්‍ය සුචර්ණනි නවසීලන්තයේ සිට. මෙතුවක්කල් කතා කර දේශනා අතරට එකතු වෙන තවත් එක සුවිශේෂීම දේශනාවක් ලෙස අද කතා කිරීමට නියමිත මාතෘකාව මා හඳුන්වනවා. මේ කතාව අවසානයේ තෙක්ම ශ්‍රවණය කරන්න කියලාත් මම ආරාධනා කරනවා. මොකද මේ දේශනාව අවසානයේ ඔබලා සියලු දෙනාගෙන් මෙයා මෙල්ලීමක් කරන්න මට තියෙනවා. ඒ ඉල්ලීම දැනගන්නත් එක්ක අවසානයේ තෙක්ම රැඳී ඉන්න. අද අපි කතා කරනවා විශ්ව නීති 12ක් ගැන. ඇත්තටම දැන් මේ වෙනකොට ගොඩ දෙනෙක් ආකර්ෂණ නීතිය ගැන ගොඩාක් දැනුවත් වෙලා ඉන්නවා. මින් පෙර මීට අවුරුදු 5කට 6කට කලින් නොදැන හිටපු මේ අපි මතු කරලා ශ්‍රී ලාංකිකයන් අතරට ගෙනාවට පස්සේ බොහෝ දෙනෙක් මේ ආකර්ෂණ නීතිය ගැන දැන් කතා කරනවා. ඉතින් බලන්න ඒ ආකර්ෂණ නීතිය කියන නීතිය දැනගත්ත නිසා අපි කොච්චර අලුතෙන් දැනුවත් වීමක් සිද්ධ වුණාද? මොකද අපි ගොඩාක් වෙලාවට දැනගෙන හිටියේ හේතුඵල ධම කියන ධර්මතාවය, කර්මය බලපානවා, කළ දේ ඵල දේ කියන ධර්මතාවය අන්න ඒ වගේ දේවල් විතරයි. නමුත් මේ විශ්වය තුල බලපවත්වන මේ නීති හැම දෙයක්ම අපි දැනගන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ආකර්ෂණ නීතිය කියන්නේ එකක් විතරයි. ඉතින් අද අපි කතා කරන්න යනවා විශ්වයේ තියෙන විශ්වයටම බලපවත්වන ඇත්ත වශයෙන්ම පරම සත්‍ය 12ක් ගැන. පරම සත්‍ය 12ක් ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක අද ගොඩාක් වැදගත් වෙන්නේ. ඉතින් හැමෝම දන්නවා දැන් නීතිය කියලා කිව්වහම අපි දන්නවා රටක නීතිය, යම්කිසි ආයතනයක නීතිය කියලා අපි නීති පනව ගන්නවා. නීතිය කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඉංග්‍රීසියෙන් අපි කියනවා set of systems කියලා. ඒ කියන්නේ යම්කිසි වැඩපිළිවෙලකට සෑම දෙනාම යටත් විය යුතු සෑමෝටම පොදු යම්කිසි වැඩපිළිවෙලක්. එතකොට මිනිස්සු පිරිසක් එකතු වෙලා පෘථිවි මට්ටමින් ඒ වගේ සියලු දෙනාටම පොදු වැඩපිළිවෙලක් සම්මති කරගත්තට පස්සේ ඒකට අපි නීතිය කියලා කියනවා. කිසි කෙනෙක්ට වෙනස් නොවී බලපාන. ඉතින් ඒකම විශ්වීය මට්ටමින් ගත්තාම නීතිය කියන දේම විශ්වීය මට්ටමින් අරගෙන කතා කරනකොට අපි නීතියට කියන්නේ ධර්මතාවය කියලා. දැන් ස්වභාව ධර්මයේ කියලා කිව්වත් ස්වභාව ධර්මයේ පවතින නීති, ස්වභාව ධර්මයේ පවතින මේ ස්වභාව ධර්මයේ ධර්මතා වලට තමයි අපි විශ්ව නීති කියලා කියන්නේ. එතකොට ධර්මය කියලා කිව්වත් විශ්ව නීතිය කියලා කිව්වත් එකයි. එතකොට අපේ බුදු පියාණන් වහන්සේ මේ විශ්ව නීති වලින් විශ්වයේ තියෙන ඒකායන සත්‍ය, පරම සත්‍ය කිසි කෙනෙක්ට ගැලවිලා යන්න බැරි මේ විශ්ව නීති වලින් නිවන් දැකීමට අවශ්‍ය විශ්ව නීති කීපයක් මිනිසයන්ට දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ පහළ වෙච්ච කාලය තුල මේ මිනිසුන්ගේ ප්‍රඥා මට්ටම සහ මිනිසයන්ට ඇත්ත වශයෙන්ම දැනගත යුතු කාරණා හැටියට උන්වහන්සේ විශ්වාස කරපු නිසා බුදු කෙනෙක්ට අයිති රාජකාරිය මේ මිනිසුන්ට ලෝකයෙන් නිදහස් වීමේ මාර්ගය කියලා දෙන එක පමණක් නිසා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ලෙස, එතකොට පටිච්ච සමුප්පාදය ලෙස, ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස විවිධ ක්‍රමවලට මේ විශ්ව නීතිම තමයි මිනිසුන්ට කියලා දීලා තියෙන්නේ. ඔබට මේ ලෝකයෙන්, සංස්කාර ලෝකයෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ නීතිය අකුරටම පිළිපදින්න. එතකොට ඔබට මේ ලෝකයෙන් නිදහස් වීමට ලැබෙනවා කියලා. ඉතින් අපි උන්වහන්සේ කියපු නීතිය අකුරටම පිළිපදිනවද නැද්ද කියන කාරණාව මත තමයි අපිට මේ විශ්ව නීතිය, නිවන් දැකීමේ විශ්ව නීතිය බලපාන්නේ. නමුත් අද අපි කතා කරන්නේ දැන් ස්වාමින් වහන්සේලා මේ ධර්මයේ ඕන තරම් කියලා දෙනවා. එහෙම නැත්නම් මේ විශ්වයේ නිවන් දැකීමේ නීතිය ඕන තරම් භික්ෂුන් වහන්සේලා දේශනා කරන. ඉතින් ඔයාලට යම් කිසි හේතුව සකස් කරගෙන මේ ආත්ම භවයේ ඉපදිලා නිවන් දකින්න ආපු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම මේ විශ්ව නීති අකුරටම පිළිපැද්දොත් එහෙම නැත්නම් ඒ කියපු මාර්ගයේ ගමන් කරොත් නිවන් දැකීම කියන ලෝකේ නිදහස් වීමේ තැනට ළඟා වීමට පුළුවන්. ඉතින් ඒක අපි
මොහොතකට පසකින් තිබ්බොත් අද අපි කතා කරන්න යන මාතෘකාව කියන්නේ මේ විශ්වයේ කිසිදා වෙනස් නොවන අපේ පැවැත්ම. ඒ කියන්නේ අපි ජීවත් වෙනකොට අපි තුලත් බලපවත්වන අපේ පිටතත් බලපවත්වන මුළු විශ්වයටම පොදුවේ ක්‍රියාත්මක වන නීති 12ක් ගැන කතා කරන්න. මම හිතනවා ඔයාලා දැන් ගොඩාක් දෙනෙක් හේතුඵල දහම කියන විශ්ව නීතිය. ඒ කියන්නේ cause and effect law එක ගැන දන්නවා දැන්. ඊට පස්සේ ආකර්ෂණ නීතිය ගැන දන්නවා. නමුත් මේ විශ්වයේ තියෙන අනිත් නීති 12 මොනවද කියලා දන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා හොඳින් සවන් දෙන්න අතිශයින් වැදගත් මේ නීති 12 ඉගෙන ගන්න එක. ඇයි කියලා හුවොත් කෙනෙක් මේ විශ්ව නීති 12 ගැන ඉගෙන ගන්නේ. ඒකට උදාහරණයකට මම මෙහෙම කියන්නම්. ඒකට ඇයි අපි මේ විශ්වයේ තියෙන නීති මෙච්චර ඉගෙන ගන්න අවශ්‍ය කියලා කෙනෙක් ඇහුවොත්. ඒකට හේතුව තමයි දැන් අපි හිතන්න අපි අලුතෙන් රටකට යනවා. රටක පදිංචියට යනවා කියලා හිතමු. එතකොට ඒ රටේ පදිංචියට ගියාම ඒ රටේ නීතිය කොයි ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ? අපිට ඒ රටේ නීතිය අනුව මොනවද ලැබෙන්නේ? අපිට මොනවද ලැබෙන පහසුකම්? අපිට මොනවද අහිමි වෙන්නේ? කියන දේවල් අපිට ඉතා හොඳින් දැනගෙන ඒ රටේ අවශ්‍ය ඒකෙන් අපිට ලොකු පහසුවක් ලබා ගන්න පුළුවන්. දැන් ආයතනයකට ගියා වුණත් එහෙමයි. ඒ ආයතනය අපිට වර්ෂයේ අවසානයේ හැමෝටම තරාතිරමක් නොබලා බෝනස් එකක් දෙනවා කියලා හිතමු. ඒ රටේ ඒ ආයතනයේ නීතිය අනුව. එතකොට අපිට මේ නීතිය දන්නෙත් නැත්නම් අපිට මේ බෝනස් එක ලබා ගන්න බැරුව යනවා. අන්න ඒ වගේ තමයි මේ විශ්වයේ ජීවියෙක් හැටියට ඉපත දප්පු දවසේ ඉඳලා අපි විශ්ව ජීවියෙක් නම් මේ විශ්වය ඇතුලේ ඉන්න අපිට මොනවද ලැබෙන්නේ විශ්වය තුල ඉඳීමෙන් සහ මොනවද නොලැබෙන්නේ විශ්වය තුල ඉඳීමෙන්? විශ්වය අපි තුල ක්‍රියාත්මක වෙන්නේ මොන නීතිවලට අනුවද? විශ්වය අපෙන් පිටතට ක්‍රියාත්මක වෙන්නේ මොන නීතිවලට අනුවද කියලා මේ විශ්වයේ රිදම් එක විශ්වය තුල සදා පවතින සදාතනික සත්‍ය අපි හැම කෙනාම දැනගත යුතුයි. ඒ මොකද අපි කියලා කියන්නේ විශ්වය කියලා කියන්නේ දෙකක් නෙමෙයි නිසා. එතකොට අපි මේ විශ්ව නීති ඉගෙන ගන්නවා කියන්නේ අපි ගැනම අපිව සකස් වෙලා තියෙන හැටි ගැන, අපේ ආත්මය ගැන, අධ්‍යාත්මය ගැන, අපි තුල පවතින ශක්තියින් ගැන ඉගෙන ගන්නවා කියන එක. තමා ගැනම ඉගෙන ගන්නවා කියන එක. ඉතින් ඒ නිසා තමයි මේකේ තියෙන වැදගත්කම. එතකොට අපි මං කිව්වා විශ්ව නීති 12ක් තියෙනවා කියලා. අද තියෙන කාල වේලාව අනුව මම මුලින්ම මේ විශ්වයේ බලපවත්වන ඒකායන සත්‍ය පරම සත්‍ය 6ක් ගැන සඳහන් කරනවා. මුලින්ම ඊළඟට දෙවෙනි පස්සේ දවසක වෙන වීඩියෝ එකකින් අපි ඊතුරු 6 ගැන කතා කරමු. කාල වේලාව අනුව ඒවා විග්‍රහ කරගෙන අපි දැනුවත් වෙමු. එතකොට මම ඉස්සෙල්ලාම මේ විශ්වය තුල පවතින විශ්ව නීති පරම සත්‍ය 6 ගැන පළවෙනිම කියන්න. ඒකෙන් පළවෙනි විශ්ව නීතිය එහෙම නැත්නම් පළවෙනි පරම සත්‍ය තමයි විශ්වයටම පොදු කිසි කෙනෙක්ට වෙනස් කරන්න බැරි විශ්ව ධර්මතාවය තමයි law of divine oneness කියන විශ්ව ධර්මතාවය. ඒකේ සිංහල තේරුම කියනවා නම් දිව්‍යමය ඒකීයත්වය කියන විශ්ව ධර්මතාවය. ඒ කියන්නේ තව විදියකින් කියනවා නම් සියල්ලම එකයි කියන විශ්ව ධර්මතාවය. ඒක තමයි අංක 1ට එන විශ්වයේ තියෙන නීතිය. එතන අංක 2ට තියෙන විශ්ව නීතිය තමයි law of vibration කියන විශ්ව නීතිය. ඒකේ සිංහල තේරුම තමයි විශ්වයේ ඇති සියල්ලම කම්පනයක් කියන විශ්ව නීතිය. විශ්වයක් තැනිලා තියෙනවනම් යම් කිසි තැනක විශ්වය කියලා කියනවනම් එතන අනිවාර්යයෙන්ම ভাইබ්‍රේෂන් එකක් කම්පනයක් හැමතිස්සෙම සිදුවෙන චලනයක් තියෙනවා කියන කාරණේ. ඒක තමයි අංක 2. ඒක විශ්වයටම පොදු සනාතනික සත්‍යයක් කිසිදා වෙනස් වෙන්නේ නැති දෙයක්. law of vibration කියන විශ්ව නීතිය. තුන්වෙනි විශ්ව නීතිය තමයි the law of action කියන විශ්ව නීතිය. ඒකේ සිංහල තේරුම තමයි ක්‍රියාදාමයේ විශ්ව නීතිය කියන
එක. ඒකේ තේරුම කිව්වොත් හැම තිස්සෙම මේ විශ්වයක් ඇති වුණොත් අපි අපේ ඇතුළාන්තය තුලත් ඉන් බාහිරත් විශ්වයේ කියන ස්වභාවයේ තියෙන ඒකායන පරම සත්‍ය තමයි හැමතිස්සෙම නිකන් යම්කිසි ක්‍රියාදාම වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා කියන එක. ඇක්ෂන් එකක් හැම මොහොතෙම වෙනවා කියන එක. ඒක අංක 3. එතකොට අංක 4 වෙනි විශ්ව නීතිය තමයි The Law of Correspondence කියන විශ්ව නීතිය. ඒක සිංහල තේරුම තමයි ප්‍රතිචාර දැක්වීමේ එකිනෙකට ප්‍රතිචාර දැක්වීමේ විශ්ව නීතිය කියන එක. ඒ අංක 4. අංක 5ට වැටෙන විශ්ව නීතිය තමයි The Law of Cause and Effect. ඒක අපි හැමෝම දන්නවා. ඒක තමයි අපි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු හේතුඵල දහම නැමැති විශ්ව නීතිය. හේතුවක් හින්දා තමයි ඵලයක් හටගන්නේ කියන එක. ඒක හැම තිස්සෙම මේ විශ්වයේ තියෙන තාක්කල් විශ්වයේ කවදාවත් නැති වෙන්නේ නැති නීතියක් තමයි හේතුඵල දහම කියන විශ්ව නීතිය. අංක 5 වෙනියට තමයි හේතුඵල දහම කියන ධර්මතාවය නැත්තම් විශ්ව නීතිය වැටෙන්නේ. 6 වෙනි විශ්ව නීතිය තමයි The Law of Compensation කියන විශ්ව නීතිය. ඒක තමයි වන්දි ගෙවීමේ විශ්ව නීතිය කියන විශ්ව නීතිය. දැන් බලන්න අපි දැනගෙන හිටියේ නෑ මීට කලින් වන්දි ගෙවීමේ විශ්ව නීතිය කියලා විශ්වයටම බලපාන ධර්මතාවයක් ලෝ එකක් තියෙනවා කියලා. හරියට අපි රටක ජීවත් වුණොත් ඒ රටේ තියෙන නීතිය මොකද්ද දන්නේ වගේ තමයි මේ ඉන්නවා නම් එහෙම නැත්නම් ආයතනයක ඉද්දි ඒ ආයතන ක්‍රියාත්මක වන අපිට බලපවත්වන නීතිය දන්නේ නැතුව ආයතනයක වැඩට යනවා වගේ තමයි මේ විශ්ව ජීවියෙක් හැටියට බිහි වෙලා මිනිසෙක් හැටියට බිහි වෙලා අපි විශ්වය තුල ඉන්නකොට මේ විශ්වය මොන විදිහටද වැඩ කරන්නේ කියන එක දන්නේ නැති එක. ඉතින් මේ නීති 12 එහෙම නැත්නම් පරම සත්‍ය 12 ගැන තමයි අපි හේතු ටිකක් විග්‍රහ සහිතව දැනගන්න යන්නේ. අද තියෙන කාල වේලාව අනුව මම මේකෙන් අඩුම ගානේ විශ්ව නීති 4ක්වත් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි එකින් එක මේ විශ්ව නීති අරගෙන ඒකේ අදහස විවර කරගෙන පුළුල්ව වටහා ගමු මොකද්ද මේ නීතිවල ක්‍රියාත්මක වෙන ඇත්ත විස්තරය කියලා. එතකොට පළවෙනි විශ්ව නීතිය මං කිව්වා The Law of Divine Oneness කියන විශ්ව නීතිය විශ්වයටම පොදු පළවෙනි කාරණේ. ඒකේ තේරුම මොකක්ද කියලා කියනවා නම් මොකක්ද මේ දිව්‍යමය ඒකීය බව කියලා කියන්නේ. ඒක අපි විග්‍රහ කරගමු. ඒකේ තේරුම තමයි මේ සෑම දෙනාම එකිනෙකට සම්බන්ධව පවතින නිකන් තනි ජීවියෙක් කියන කතාව. ඒ කියන්නේ දැන් අපි හිතමු උදාහරණයකට කියනවා නම් දැන් අපි දන්නවා මේ ඉන්ටර්නෙට් එක මගින් අද මේ වෙනකොට ලෝකේ වෙබ් එක කියලා අපි කියන්නේ නිකන් දැල එළුවා කියලා අපි කියන්නේ. දැලකින් වගේ අපේ හැමෝගේ මතේ ෆෝන් එකක් තියෙනවා නම් මේ ලෝකේ ජීවත් වෙන කෝටි 700ක මිනිස්සු 707ෙම තියෙනවා නම් ෆෝන් එකක්. ඒ ෆෝන් එකෙන් අපිට හැමෝටම එකම වෙලාවෙ එකම දේ ඕනනම් බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙබ් එක කියන එක සෑම තැන ඇහැට නොපෙනෙන ඉන්විසිබල් මට්ටමින් එළලා තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි ලංකාවේ ඉන්න කෙනෙක් වුණත් ඇමරිකාවේ ඉන්න කෙනෙක් වුණත් හැම කෙනාම වෙබ් එක මගින් කනෙක්ට් වෙලා ඉන්නේ. අන්න ඒ වගේ මේ මිනිස්සුන්ගේ මානසිකත්වය. එතකොට අපිට පේන්නේ නැති සීමාවල් වලින් අභ්‍යන්තරව තියෙන කොන්ෂස්නස් එක කියන එක. එතකොට අපේ විඥානය, අපේ සිතුවිල්ල, අපේ ආනන්දමය ශරීරය, අපේ ආලෝකමය ශරීරය ඔය කියන ඔක්කොම මේ විශ්වයේම හැම තැනම ජාලයක් පැතිරිලා වගේ එකතු වෙලා තියෙන්නේ. ඒකට තමයි ඒ එකතු වෙච්ච එක තනි පුද්ගලයෙක් හැටියට විශ්වයක් කියලා ගත්තට ඒක තනි පුද්ගලයෙක්ගේ නිකම් මනස වගේ තමයි මේ විශ්වය කියලා කියන්නේ. එතකොට අපි කියලා කියන්නේ මනසේ එක්තරා තැනක තියෙන නිකන් ඒ මනසේ ලොකු කෙනෙක්ගේ මනසේ ඇතිවෙන පුංචි සිතුවිල්ලක් වගේ තමයි අපේ සමහරට ලෝකය කියලා කියන්නේ. අන්න ඒ වගේ මේ ලෝකය නැත්තම් විශ්වය කියලා කියන්නේ තනි ජීවියෙක්, තනි පුද්ගලයෙක් කියන කාරණාව තමයි
the divine oneness එහෙම නැත්නම් විශ්වයේ තියෙන ඒකීයත්වය කියන එක. ඒතර විවිධ ආගම් වල there is only one God කියලා දැන් ක්‍රිස්තියානි ආගමේ එහෙම කියනවා one consciousness. එහෙම නැත්නම් දැන් මුස්ලිම් කට්ටිය කියනවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලා. අන්න ඒ අදහස එන්නේ මේ හැම දෙයක්ම එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒකීය වූ බ්‍රහ්ම ස්වභාවය කියලා. මේ මහා බ්‍රහ්මයා තමයි සම්පූර්ණ විශ්වයේ පාලනකරු. බ්‍රහ්ම ස්වභාවය තමයි පැතිරිලා තියෙන්නේ හැමතැනම. ඒ බ්‍රහ්මයා කියන්නේ තනි එක්කෙනෙක්. ඒකේ කොටස් හැටියට තමයි අනිත් එයාගේ ඇඟේ තියෙන කොටස් වගේ තමයි අනිත් අය ඉන්නේ කියන කතාව. ඒ නිසා මේ විශ්වය කියලා කියන්නේ තනි ජීවියෙක් කියන කාරණේ. එතකොට ඒ හේතුව නිසාම අපි හැම මොහොතකම තනි පුද්ගලයෝ හැටියට හිටියාට අපි හැම මොහොතකම සිතන පතන ක්‍රියා කරන විදිහ මේ විශ්වයේ සියලු දෙනාටම බලපානවා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා collective consciousness of humanity කියලා. සියලු දෙනාටම දැන් බලන්න කොරෝනා කියලා රෝගයක් හැදුනා. ඒකෙන් මේ විශ්වය අපිට හංගවනවා. යමක් හැදෙනකොට මුළු පද්ධතියටම මේක හැදෙනවා. රටටම ලෝකෙටම මේක හැදුනා. අන්න ඒකෙන් අපිට පේනවා එක පුද්ගලයෙක් විතරක් එක රටක් ජාතියකට විතරක් පොදු ධර්මතාවයක් නෙමෙයි මේක තියෙන්නේ. ලෝකේ ගත්තාම ලෝකෙටම පොදු යමක් සිද්ධ වෙනවා. මිනිස්සු හැමෝම එකයි කියන කාරණාව අපිට ඒත්තු යන්න තමයි ඇත්තටම මේ ඩිවයින් වන්නස් කියන ධර්මතාවයේ මිනිසුන්ට වටහා දීමෙන් මේ විශ්වය අපිට තේරුම් කරවන්න. ඉතින් තව ඉස්සරහට යනකොට තව අවුරුදු 10ක් 15ක් යනකොට 2050 වගේ වෙනකොට මේ යුනිටි එක මේ විශ්වය කියන්නේ ලෝකය කියන්නේ මිනිස්සු කියන්නේ තනි වර්ගයක් කියන එක තව වැඩි වැඩියෙන් ඒත්තු යනවා. ඒ නිසා තමයි අපි අහලා තියෙනවා ලංකාව මූලික කරගෙන ආධ්‍යාත්මික නායකයෙක් බිහි වෙලා මේ ලෝකයම එකට සම්බන්ධ කරනවා කියන කාරණේ. ඉතින් ඒක සිද්ධ වෙන්නේ මේ හැමෝගේම මානසිකත්වය අපි හිතාගෙන හිටියට අහවල් රටේ වෙනත් ජාතියක්, සුදු මිනිස්සු කියන්නේ වෙන කට්ටියක්, මුස්ලිම් අය කියන්නේ තව කට්ටියක්, අල්ලපු ගෙදර කියන්නේ මම නෙමේ, මම ඔයා කියන්නේ වෙන කෙනෙක්. එහෙම කියතම අපි හිතන් ඉන්නේ සම්මුතිමය වශයෙන්. එහෙම එකක් නෙමේ තියෙන්නේ. යුනිටි කොන්ෂස්නස් එකක් මෙතන තියෙන්නේ. තනි ජීවියෙක් තමයි මෙතන ඉන්නේ. ඒ කාරණේ තව ඉදිරියට මිනිසයන්ට සිත් හදවත් එන්ලයිටන් වෙනකොට ඒ කියන්නේ මේ කාරණා තේරෙනකොට ගොඩාක් අයට ඒක වැටහෙන්න ගන්නවා. තව ඉදිරියේදී ඒ නිසා තමයි ගොඩාක් මේ දැනුවත් කිරීම කරන්නේ මේ විශ්වයේ තියෙන එහෙම නැත්නම් පෘථිවියේ ඉන්න හැම මිනිසෙකගෙම තියෙන ඒකීයත්වය කියන කාරණේ. එතකොට ඒකෙදි සිද්ධ වෙන අනිත් දේ තමයි දැන් අපි කෙනෙක්ට මෛත්‍රී කරනකොට අපි දන්නවා අපිට බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව කියලා දීලා තියෙනවා පළවෙනියෙන්ම තමාගේ පවුල ඇතුළට මෛත්‍රිය පතුරවන්න, ඊට පස්සේ රටට පතුරවන්න, ඊට පස්සේ රටෙන් ලෝකයට පතුරවන්න එහෙම කියලා ස්ප්‍රෙඩ් කරන විදිහ කියලා දීලා තියෙනවා. ඉතින් එන්නේ ඒ විදිහටම තමයි මේ හැමෝම එකකට එකක් කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට අපි හිතුවට අපි හිතන දේ කාටවත් බලපාන්නේ නැහැ. අල්ලපු ගෙදරට බලපාන්නේ නැහැ. මේ ලෝකෙට බලපාන්නේ නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. අපි හැමෝම එකකට එකක් ස්නායු පද්ධතියක් වගේ හැමෝම මානසිකව සම්බන්ධ වෙලා ඉන්නේ. හැමෝම එක සිස්ටම් එකකට සම්බන්ධ වෙලා. එහෙම නැත්නම් එක සෝස් එනර්ජි එකකට සම්බන්ධ වෙලා තමයි මේ අපේ කොන්ෂස්නස් එක තියෙන්නේ. ඒකෙන් තමයි පැතිරිලා ඇවිල්ලා අපේ මනසේ අපේ විඥානේ හරි ගැසිලා තියෙන්නේ. ඒතකොට අපි යම්කිසි දෙයක් අපේ මනසේ දුෂ්ට සිතුවිල්ලක් හිතනකොට දුෂ්ට කිරණයක් පිට කරනකොට ඒක මේ සමස්ත පද්ධතියටම මුළු විශ්වයටම බලපානවා. ඒ වගේම තමයි මෛත්‍රී සහගත සිතුවිල්ලක් එක්කෙනෙක් හිතනකොට අපිට නොපෙනෙන සීමාවෙන් ඒ සියලුම දේවල් ඇතුලෙන් සම්බන්ධ හින්දා හරියට ඉන්ටර්නෙට් එක වගේ හැම මෛත්‍රිය හිතනකොට ආදරය හිතනකොට කරුණාව හිතනකොට ඒක සියලුම දෙනාටම මුළු විශ්වයටම පැතිරෙනවා. ඉතින් ඒ නිසා තනි පුද්ගලයෙක් නෙමෙයි අපි හැමතිස්සෙම කියන එක තමයි මේ ඩිවයින් වන්නස් කියන එකෙන් අදහස් කරන පළවෙනි ලෝ එක. ඒක විශ්වයේ සදාතනික සත්‍යයක් ධර්මතාවයක්. ඉතින් ඒ නිසා ඒක ගැන ඉතා හොඳින් දැනුවත් වීම අපි හැමෝටම වැදගත් වෙනවා. දෙවෙනි කාරණේ තමයි විශ්වය තුළ තියෙන දෙවෙනි විශ්ව නීතිය තමයි විශ්වයේ සියල්ල කම්පන හා ශක්තියින් කියන දේ. law of vibration කියන කාරණේ. ඒක මම තවත් ගොඩාක්
දුරට විස්තර කරන්නේ මොකද මම ভাইබ්‍රේෂන්ස් ගැන වෙනමම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අපි අදහස් කරන්නේ මේ චලනය එහෙම නැත්නම් මේ භ්‍රමණය වීම කම්පන වීම කියන එක විශ්වයක් ඇතිවෙච්ච දවසේ ඉඳන් හැම මොහොතකම තියෙනවා. දැන් සමහර කෙනෙක් කතා කරනකොට අපි වෙන රටක හිටියා වුණත් ඒ කෙනාගේ ভাইබ්‍රේෂනල් ෆ්‍රීකවන්සි එක එහෙම නැත්නම් ඒ කෙනාගේ කම්පණය වීම තමාගේ හදවතත් කම්පණය වෙන්න පටන් ගන්නවා. මොකද මං කිව්වා වගේ නොපෙනෙන සීමාවෙන් හැමෝම තරංග මට්ටමින් සම්බන්ධ වෙලා ඉන්නේ. ඉන්ටර්නෙට් එක වගේම අපේ හදවත, අපේ මානසිකත්වයේ මානසික තරංග හැමදේම නොපෙනෙන සීමාවෙන් භෞතික සීමාවට එහා ගිය එනර්ජටිකල් මට්ටමින් ভাইබ්‍රේෂනල් මට්ටමින් කනෙක්ට් වෙලා ඉන්නේ. එතකොට අපේ හිතේ වයිබ් එකක් ඇති වුණොත් ඒක තව කෙනෙක්ට ඈත ප්‍රදේශයක ඉන්න වෙන රටක ඉන්න කෙනෙක්ට පවා දැනෙන්න පුළුවන් එනර්ජි ෆීල්ස් හරහා ගිහිල්ලා. ඉතින් අනිත් ඒ වගේ තමයි අපේ ඇතුලේ තියෙන සෑම අණුවක්ම මේ ඝන ශරීරයේ හැදිලා තියෙන සුද්දාෂ්ටක ගත්තත් අපේ එළියේ තියෙන වායුව ගත්තත් ගින්න ගත්තත් පෘථිවිය ගත්තත් මේ හැම දෙයක්ම හැම මොහොතකම වයිබ්‍රේට් වෙවි චලනය වෙවි තමයි තියෙන්නේ. දැන් ගොඩක් දෙනෙක් අහනවා භාවනා කරනකොට මට වයිබ්‍රේට් වෙනවා වගේ දැනෙනවා කියලා. ඒකේ තේරුම තමයි භාවනාව කරන හින්දා වයිබ්‍රේට් වෙනවා නෙමෙයි. වයිබ්‍රේෂන් එක තමයි අපේ අභ්‍යන්තරයේ ස්වභාවය. හැමතිස්සෙම කරන්ට් එකක්, ඉලෙක්ට්‍රිසිටි එකක්, වයිබ්‍රේෂන් එකක් තමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් අපි භාවනා කරනකොට අපේ හිතේ තියෙන සිතුවිලි ගොඩාක් අයින් වෙලා ගිහිල්ලා හිත ගොඩාක් සුමට වෙන හින්දා, ඒ කියන්නේ නිසංසල වෙන හින්දා අපිට අපේ ඇත්ත ස්වභාවය වයිබ්‍රේට් වෙන ගතිය දැනෙන්න ගන්නවා. අන්න ඒ නිසා තමයි මේ වයිබ්‍රේෂන් එකක් අමුතුවෙන් වෙනව නෙමෙයි. තියෙන්නේ වයිබ්‍රේෂන් එක තමයි. ඒක අපිට හොඳින් දැනෙන එක තමයි භාවනාව කරනකොට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අපේ ඇඟ ඇතුලේ විතරක් තියෙන දෙයක් නෙමෙයි. ඉඳගෙන ඉන්න පුටුව පවා, එළියේ තියෙන ගහ පවා, ඇලදොල ගංගා පවා සෑම දෙයක්ම හැම මොහොතකම වයිබ්‍රේට් වෙනවා. අපේ ලෝකේ වුණත් මේ ලෝකේ මේ විදිහට පවතින්නේ හැම තිස්සෙම කැරකෙන හින්දා. බැරි වෙලා හරි ලෝකේ කැරකෙන්නේ නැතුව ගියා නම් එතන ලෝකයක් ඉතිරි වෙන්නේ සියල්ලම බිඳ වැටිලා ශුන්‍ය වෙලා කොලැප්ස් වෙලා යනවා. ඒ නිසා විශ්වයක් පවතින්න මේ චලන වීම, වයිබ්‍රේට් වීම හැමතිස්සෙම තියෙන්න ඕනේ. ඒක දෙවෙනි නීතිය විශ්වයටම පොදු. ඒක තුන්වෙනි විශ්ව නීතිය තමයි law of action කියන විශ්ව නීතිය. ඒක තමයි ඒක අපි විග්‍රහ කරගත්තොත් විශ්වය තුළ නිරන්තරයෙන් ක්‍රියාදාම සිදු වෙනවා. දැන් අපි බලන්නේ දැන් තරුණ පුතාලා හැම හරි ආසයි ඇක්ෂන් ෆිල්ම්ස් බලන්න. ඉතින් ඒ මොකද මේ ක්‍රියාදාමයක් හැමතිස්සෙම මොකක් හරි මේ වැඩක් සිදුවීම තමයි විශ්වයේ තියෙන නීතිය. විශ්වය කියන එක නිකන් ඔහෙ තියන්නේ නැහැ. යම්කිසි මොකක් හරි තැනක හේතුවක් හට ගන්නවා. ඒ හේතුව නිසා යම්කිසි ඵලයක් ඇති වෙනවා. ඊට පස්සේ ආයේ ඵලය ශුන්‍ය වෙලා යනවා. ආයේ තව හේතුවකින් අලුත් යමක් හට ගන්නවා. ආයේ ශුන්‍ය වෙලා යනවා. අන්න ඒ වගේ යම්කිසි ඇක්ෂන් එකක් තියෙන ගතිය. එතකොට ඒක මේ බාහිර ලෝකෙත් තියෙනවා, අපේ ඇතුළේ සිතුවිලි වලක් තියෙනවා. මොකද අපි කියන්නේ විශ්වය කියන්නේ දෙකක් නෙමෙයි. මේ ක්‍රියා එළියේ ස්වභාවික පරිසරයට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. අපේ අභ්‍යන්තරයේත් සිත ඇතුළෙත් මේ ඇක්ෂන් ගැනීම සිදු වෙනවා. දැන් අපිට උනත් හැමතිස්සෙම හිතනවා මොකක් හරි මේකට මොකක් හරි කරන්න ඕනේ. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මොකක් හරි වැඩක් කරන්න ඕනේ මේකට කියලා සිතුවිලි පවා ඇති වෙන්නේ මේ ඇක්ෂන් එක කියන ක්‍රියාදාමය විශ්වයටම පොදු නීතියක් හින්දා. අපිට නිකන් ඉන්න හිතෙන්නේ නැහැ නේ හැමතිස්සෙම. නිකන් හිටියොත් නැගිටලා වතුර ටිකක් බොන්න යන්න හිතනවා, නැත්නම් අහවල් වැඩේ කරන්න ඕන, යම්කිසි වැඩක් කරන්න ඕන, ඇක්ෂන් එකක් කරන්න ඕන කියන ගතිය එනවා. එන්නේ මූවමන්ට්ස් වෙන ගතිය, ඇක්ෂන් එකක් ඇති වෙන ගතිය විශ්වයටම පොදු සනාතනික ධර්මතාවයක්, විශ්ව නීතියක්. කාටවත් වෙනස් කරන්න බෑ. ඒක තමයි විශ්වයේ පැවැත්ම සඳහා තියෙන තුන්වෙනි විශ්ව නීතිය, the law of action කියන විශ්ව නීතිය. ඉතින් ඒ වගේ අනිත් එක තමයි
ඒ වගේ වෙනකොට කෙනෙක්ගේ තමාගේ ගට් ෆීලිං එක එහෙම නැත්නම් තමුන්ගේ නිකන් අපි ඒකට කියනවා ඉවෙන් වගේ කියන දේවල් අනුව තමුන් ඇක්ෂන් එකක් ගන්නවා නම් ඉවෙන් කියන දේ තමයි විශ්වයේ නියම රිද්ම් එක කියලා කියන්නේ. ඒකෙන් එන මේ අදහස අනුව යම්කිසි තීරණ ගන්නවා නම් ගොඩක් වෙලාවට ඒක හරි යනවා කියන කතාවත් මෙතනදී කියලා තියෙනවා. ඉතින් ඒක තුන්වෙනි විශ්ව නීතිය law of action කියන විශ්ව නීතිය. හතරවෙනි විශ්ව නීතිය තමයි the law of correspondence කියන විශ්ව නීතිය. ඒක තමයි ඒක සිංහල තේරුම තමයි ඔබේ ඇතුළත හිතන දෙයට එළියෙන් විශ්වයේ ප්‍රතිචාර දක්වනවා කියන එක. law of correspondence කියලා කියන්නේ. කියන්නේ හැමතිස්සෙම අපි හිතන්නේ අපි මොන හරි කරාම ඒකට ප්‍රතිඵලයක් නැහැ කියලා. එහෙම නෑ. අපි මොකක් හරි කරලා හොර වැඩක් හරි නරක වැඩක් හරි කරලා සද්ද නැතුව ඉන්න පුළුවන්. ඒකට කිසිම අපිට දෙයක් වෙන්නේ නැහැ කියලා තමයි අපි හිතන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද විශ්වය තුල ඉන්න තාක්කල් විශ්වයේ තියෙන සදාතනික නීතිය තමයි හැමතිස්සෙම හරියට නිකන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා මූණ බැලුවොත් අපිට අපේ ප්‍රතිබිම්බය පේනවා වගේ මේ විශ්වයේ නීතිය තමයි හැමතිස්සෙම විශ්වය ඔබට ප්‍රතිචාර දක්වනවා, පෙරලා උත්තර දෙනවා ඔබ හිතන දේට අනුව. ඒක විශ්වයේ නීතියක්. ඒ කියන්නේ ඔබ යමක් එළියට යම්කිසි දෙයක් විහිදුවද ඒ විහිදපු දේ ඔබටම ඒ ආකාරයට ලැබෙනවා කියන විශ්ව නීතිය. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා තව විදිහක් as above so below කියලා. ඒ කියන්නේ ඒක අපි විග්‍රහ කරගත්තොත් as above so below කියලා කියන්නේ අභ්‍යන්තරයේ යම්කිසි ආකාරයේද ඔබ අභ්‍යන්තර විශ්වය සකස් කරන්නේ ඒ අනුවමයි ඔබේ බාහිර ලෝකයේ ඔබට ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. දැන් අපි අත්දකින දැන් අපි හිතමු ඔබ ඒක තව විග්‍රහ කරගත්තොත් අපි හිතමු අපි අත්දකින ලයිෆ් රියැලිටි එකක් තියෙනවා. දැන් අපි මේ වෙනකොට අපි ජීවත් වෙන නිවස, අපිට හිමි වෙලා තියෙන වටපිටාව, අපිට මුණ ගැහෙන්න එන පුද්ගලයෝ, අපේ දෙමව්පියෝ, දරුවෝ, ඒ ඔක්කොම අපි හිතුවට මේ මට මේ ලැබිච්ච දේ කාගේවත් වැරද්ද එහෙම කියලා එහෙම නෑ. ඔබම මේ කට්ටියව තෝරගෙන ඔබ මේ ඒ විදිහේ නිවසක් ඕනේ කියලා චිත්ත රූපම මවාගෙන පෙර භවයක ඔබම සකස් කරගත්ත චිත්ත රූපයක් තමයි අද ඔබේ ඉස්සරහට ඔබේ ලයිෆ් රියැලිටි එක හැටියට ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒකට කාටවත් දොස් කියන්න බෑ. ඔබට පේන දේ, ඔබේ බාහිරින් ඔබට පේන දේ, ඔබට මුණ ගැහෙන්න එන කට්ටිය, ඒ ඔක්කොම ඔබ අතීතයේ සකස් කරපු සංස්කාරයක අපි ධර්මයේ විදියට කියනවා නම් ඔබ සදාගත්ත ෆිල්ම් එකක ඔබ කැමති වෙලා හිටපු ඔබේ මනසින් ඔබ හදාගෙන චිත්‍රෝපමාවල රෙකෝඩ් කරගත්ත එකකම ප්‍රතිඵලයක් තමයි ඉස්සරහට ඔබේ රියැලිටි එක හැටියට එන්නේ. ඉතින් ඒ නිසා ඔබ කැමති වෙච්ච දෙයක්මයි ඔබේ මතුපිට දින. ඔබ හිතුවට මේ ආපු එක්කිනාට මං අකමැති, මේ කවුද? ඇයි මට මෙහෙම මේ වටපිටාවක් තියෙන්නේ? මගේ ගේ ඇයි මේ වගේ? මට මීට වඩා ලස්සන ගයක් නේ තියෙන්න තිබ්බේ. එහෙම හිතුවට ඔබ ඒකට කැමති වෙලා ඒ චිත්‍රරූපේ මවලා ඔබ ඒක විශ්වයේ ඔබේ කැමැත්ත ඔබ සකස් කරලා ඉවර හින්දා තමයි ඔබට බාහිර ලෝකෙන් ඒ වගේ දෙයක් විද්‍යාමාන වෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ මේ විශ්වය කියන්නේ හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඔබ ඔබේ ප්‍රතිබිම්බය බලනවා වගේ ඔබ විසින් සකස් කරපු දේම තමයි ඔබ බාහිර මේ රියැලිටි එක හැටියට ඔබේ ජීවිත අත්දැකීම හැටියට භුක්ති විඳින්නේ. ඒකට තමයි law of correspondence කියලා කියන්නේ. කියන්නේ ඔබට ප්‍රතිචාර දක්වනවා අභ්‍යන්තරයේ යම්කිසි විදිහට සකස් කරනකොට ඒ සකස් කරපු අභ්‍යන්තරයේ හැටියට ඔබේ බාහිර විශ්වයේ ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා අපි හැමතිස්සෙම අපේ රියැලිටි එක කැමති නම් ලස්සන රියැලිටි එකක් ඔබ. ඒ කියන්නේ ඔබගේ ඇස් දෙකෙන් ඔබ දකින්න කැමති නම් සුන්දර වටපිටාවක ජීවත් වෙන්න කැමති නම් ඔබ ඇතුළාන්තයෙන් ඒ සුන්දරත්වයට කැමති ස්වභාවයේ චිත්තරූපම ඇවීම, සිතුවිලි හිතීම, ඒ සිතුවිලි පෝෂණය කිරීම ආදී යහපත් දේ ඔබ සකස් කරගන්න ඕනේ. ඒ අනුව තමයි ඔබේ බාහිර විශ්වය ඔබට රෙස්පොන්ඩ් කරන්නේ. ඒක විශ්වයේ තියෙන සදාතනික සත්‍යයක්. ධර්මානුකූලවත් බුදු පියාණන් වහන්සේ මේ හේතුඵල ධම හැටියට එතකොට තමුන්ගේ කර්ම ශක්තිය ලෙස ඉදිරියට එන දේ හැටියට මේ විග්‍රහ කරලා තියෙන්නේ මේ law of correspondence කියන ධර්මතාවයම තමයි. කියන්නේ විශ්වයේ ප්‍රතිචාර දක්වනවා කියන එක ඔබ නිර්මාණය කරන දේට අනුව. ඒක විශ්වයේ දෙවෙනි law එක.
එතකොට සෝරි ඒක 4 වෙනි ලෝ එක. ඉතින් ওই විදිහට තමයි මේ විශ්ව නීති ගැන සඳහන් වෙන්නේ. ඉතින් අපි දැන් කතා කරා විශ්ව නීති 12ක් ගැන. නමුත් අපි අද වේලාව තිබුණේ 4ක් ගැන කතා කරන්න විතරයි. තව තියෙනවා විශ්ව නීති law cause and effect කියන විශ්ව නීතිය, හේතුඵල ධම ගැන කියලා දෙන්න. ඊට පස්සේ තව තියෙනවා the law of compensation කියලා වන්දි ගෙවීමේ විශ්ව නීතිය ගැන කියලා දෙන්න. ඒක අපි ඊළඟ සතියේ වීඩියෝ එකෙන් ඊතුරු ටිකක් ගැන කතා කරමු. ඉතින් මම හිතනවා ඔයාලට අද වීඩියෝ එකෙන් සෑහෙන අවබෝධයක් එන්න ඇති. මොකද්ද මේ විශ්වයට අයිති තවත් තියෙන සදාතනිකවම වෙනස් නොවී පවතින නීති ටික කියලා. ඉතින් අදට වීඩියෝ එක එපමණයි. ඒ වගේ මම කිව්වා වීඩියෝ එක ආරම්භයේදී මට යම්කිසි ඉල්ලීමක් කරන්න තියෙනවා කියලා. මම දැන් ඒක ගැන මතක් කරන්නම්. ඒ ඉල්ලීම තමයි ඔබලා සියලු දෙනාටම හැකිනම් යම්කිසි සමාජ සත්කාරයකට දායක වෙන්න කියලා මම ඉල්ලනවා. මේ ඉල්ලීම මට කරේ තිත්තගල්ලේ ආනන්ද සිරි කියන ඉතාමත් දක්ෂ ගුණයහපත් අපිට අභිධර්ම දේශනාවල් YouTube එකෙන් උගන්වපු මගේ හිතවත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ පටන් අරගෙන තියෙනවා දුප්පත් ගම්මානයකට වැවක් කාරලා දෙන පුණ්‍ය ක්‍රියාවක් සිදු කරන්න අත්‍යවශ්‍යම මේ සේවාවක්. ඒකට මගේ සහයෝගී උන්වහන්සේ දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් මට හැකි අයුරින් ඒකට උදව් කරනවා. මම හිතනවා මගේ channel එක බලන ඔබලා සියලු දෙනාමත් තමුන්ට හැකි පමණින් අඩු ගානේ වචනකින් හරි කෝල් එකක් දීලා හරි තමුන්ට මුදලින් ආධාර කරන්න පුළුවන් නම් එහෙම හරි මං වෙනුවෙන් කරන පඬුරක් හැටියට හිතලා ඔබලා කැමති නම් ඒ තිත්තගල්ලි ස්වාමීන් වහන්සේගේ ඒ වැඩ කටයුත්තට දායක වෙන්න. මම ඊට අදාළ පින්තූරයක් සහ ඒ ප්‍රොජෙක්ට් එක ගැන තියෙන වීඩියෝ එකක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ පණිවිඩය තමයි මට අවසානයේ කියන්න ඕන කරලා තිබ්බේ. අපි එහෙමනම් ලබන සතියේ වීඩියෝ එකෙන් ඊතුරු විශ්ව නීති 8 ගැන දැනගමු. අපි ආයෙ දවසක හම්බ වෙනකන් හැමදෙනාටම එහෙනම් තෙරුවන් සරණයි. දේව පිහිටයි.